පරිගණක පර්යාන්ත උපාංග තමයි අවසාන වශයෙන් කතා කරේ. නේද? ඒතර පරිගණකයේ කොටස් ගැන තමයි අපි ඉගෙන ගත්තේ. ඊට කලින් අපි කතා කරේ පරිගණක වර්ග ගැන. හරි? පරිගණක වර්ග ගැන කතා කළා. ඊට පස්සේ පරිගණකයක පර්යාන්ත උපාංග ගැන කතා කළා. ඊට පස්සේ දැන් ඒ කියන්නේ පරිගණකයේ කොටස් ගැන. ඊට දැන් අපි ඉගෙන ගන්න යන්නේ අද පිරිවිතර ගැන. හරි එතකොට බලමු අපි ඉස්සෙල්ලාම මොකද්ද මේ පිරිවිතර කියලා කියන්නේ කියලා. එතකොට පිරිවිතර කියලා කියන්නේ අපි මොන හරි භාණ්ඩයක් ඕනම භාණ්ඩයක් වෙන්න පුළුවන්. මිලදී ගන්නකොට අපි ඒකේ මොනවද බලන්නේ ගුණාත්මක භාවය ප්‍රමාණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් වෙනවා. එතකොට අපි කියනවා භාණ්ඩයක තියෙන පොදු ලක්ෂණ භාණ්ඩයට පොදු ලක්ෂණ තියෙනවනේ ඒවට අපි කියනවා පිරිවිතර කියලා. මෙතන උදාහරණයක් විදිහට අරන් තිනවා අභ්‍යාස පොතක් ගත්තොත්. හරි අභ්‍යාස පොතක මූලික පිරිවිතර. ඒ කියන්නේ මූලික ලක්ෂණ පොදු ලක්ෂණ මොනවද කියලා බලමු. අභ්‍යාස පොතක් අපි කඩෙන් ගන්නකොට අපි සැලකිලිමත් වෙනවා ඒකේ සයිස් එක ගැනනේ දිග පළල ගැන. දිග පළල ගැන ඒ කියන්නේ විශේෂයෙන් අපි දිග පළල කියලා අභ්‍යාස පොත් ඉල්ලන්නේ නැති වුණාට අපි කියනවා මට CR පොතක් දෙන්න මට එක්සර්සයිස් පොතක් දෙන්න එහෙම කියලා. ඒ කියන්නේ ඒකේ අදහස් කරන්නේ අපි දිග සහ පළල. එතකොට ඊළඟට අපි සැලකිලිමත් වෙනවා පිටු ගණන. මට පිටු 80 පොතක් දෙන්න 160 පොතක් දෙන්න එහෙම කියලා අපි ඉල්ලනවා. එතකොට කොළයේ ඝනකම. දැන් කොළයේ ඝනකම ගැන සැලකිලිමත් වෙන අවස්ථාවල් තියෙනවා. හරි? ඒ කියන්නේ හැම පොතක් ගන්නකොටම කොළයේ ඝනකම සැලකිලිමත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට චිත්‍ර විෂය සඳහා අන්න ඒ වගේ විශේෂ වෙලාවල් වලදී අපි කොළයේ ඝනකම ගැන සැලකිලිමත් වෙනවා. එතකොට වර්ගය මොකක්ද? ඒ කියන්නේ මේක තනි රූල්ද, කොටු රූල්ද, රූල් මුකුත් නැති පොතක්ද? ඒ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. එතකොට මේ ගත්තේ මොනවද මේ අභ්‍යාස පොතක තියෙන මූලික ලක්ෂණ. ඒ කියන්නේ අපි කියනවා මේකට මූලික පිරිවිතර කියලා. මේ වගේ හැම භාණ්ඩයකම තියෙනවා මූලික ලක්ෂණ පොදු ලක්ෂණ ටිකක් නේ ඕනම භාණ්ඩයක. හිතන්න අපි පෑනක් ගන්න යනවා. පෑනක් ගන්නවා නම් එතකොට ඒක මොන පාටද? ඊට පස්සේ අපි බලනවා ඒකේ මිල බලනවා අපි. එතකොට ඒක පෑනි වර්ගය, ඒක ජෙල් පෑනක්ද, තීන්ත පෑනක්ද, කාබන් පෑනක්ද? ඒ විදිහට අපි සැලකිලිමත් වෙනවා. එතකොට ඒ වගේ අපිට ඕනම භාණ්ඩයක මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි අභ්‍යාස පොතකට එහෙම නැත්නම් මේ පෑනකට වෙන ඕනම භාණ්ඩයකට මේ වගේ පොදු ලක්ෂණ එහෙම නැත්නම් පිරිවිතර තියෙනවා වගේම පරිගණකයට පිරිවිතර තියෙනවා. එතකොට මේක වෙනස් වෙනවා පුද්ගල අවශ්‍යතාවය අනුව. කියන්නේ අපේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. අපි මේ පොත ගැන උදාහරණයක් ගත්තොත් එතකොට ඔන්න ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ ළමයි දෙන්නට ඕන කරනවා පොත් දෙකක් මිලදී ගන්න. ඒතර එක්කෙනෙක්ට ගන්න ඕනේ අභ්‍යාස පොත. ඒ කියන්නේ යාට ගණන් සඳහා. ගණිතය සඳහා තමයි අපිට ගණිතය විෂය සඳහා කොටු රූල් පොතක් ගන්න අවශ්‍යයි. අනිත් ළමයාට චිත්‍ර විෂය සඳහා චිත්‍ර වලට සාමාන්‍යයෙන් අපි ටිකක් විශාල පොතක් තමයි අරගන්නේ. එතකොට එහෙම පොතක් තව ළමෙක්ට ගන්න අවශ්‍යයි කියලා හිතන්න. එතකොට දැන් අවශ්‍යතා දෙකක්නේ. ඒ ළමයි දෙන්නගේ අවශ්‍යතාවයන් දෙකක්. එතකොට පිරිවිතරත් වෙනස් වෙන්න පුළුවන්. හරි? එතකොට දැන් උදාහරණයක් ගත්තොත් ගණන් හදන ළමයාගේ එයාට අවශ්‍ය කරන පිටු 200ක පොතක්. හරි? එතකොට දැන් මේ චිත්‍ර අඳින ළමයාට එයාට අවශ්‍ය වෙන්නේ පිටු 20ක පොතක්. එතකොට කොළයේ ඝනකම අවශ්‍ය වෙනවා 60ක්. හරි? ඊට පස්සේ කොළයේ ඝනකම ඊට වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ. මේ GSM කියන්නේ grams per square meter කියන එක. හරි? grams per square meter කියන එක අමතර දැනුමක් විදිහට මම කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් චිත්‍රකොලයක් කියලා හිතන්නකෝ. චිත්‍රකොලයේ වර්ග මීටරයක් ගත්තොත්. හරි? ඒ කියන්නේ මීටරයක් දිග මීටරයක් පළල කොලයක් ගත්තොත් ඒක අපි ඒකේ බර කිරලා බැලුවොත්. හරි?
බර කිරලා බැලුවොත් 70 GSM ගහලා තියෙනවා නම් ග්‍රෑම් 70ක් බර වෙන්න ඕනේ ඒ කොලේ. කියන්නේ වර්ග මීටරයක බර. හරි? වර්ග මීටරයක් ගත්තොත් මීටරයක් දිග මීටරයක් පළල කොටුවක් සැලකුවොත් අපි මේ කොලයක ඒ කොලේ අපි 2 3 නවල බර බැලුවොත් ඒකේ 70 GSM ගහලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් බර ඒ වර්ග මීටරයක බර වෙන්න ඕනේ ග්‍රෑම් 70යි. මේක නම් ග්‍රෑම් 60යි. ඒකයි මේ GSM කියන්නේ. grams per square meter. වර්ග මීටරයක ග්‍රෑම් ගණන තමයි තියෙන්නේ. හරි. ඒකම අමතර දැනුමක් විදිහට කිව්වා වලට හරි. ඒ වගේ කොලයක ඝනකම අපි සැලකිල්ලට ගන්නවා. එතකොට ඊළඟට දැන් මේ ළමයාට ඕන කරන්නේ අපිට ගණන් හදන්න කොට රූල් පොතක් තමයි අවශ්‍ය කරන්නේ. මේ ළමයාට කොට රූල් අවශ්‍ය නැහැ. රූල් නැති එකක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට දෙන්නගේ අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. එතකොට ඒ අවශ්‍යතාවය අනුව පිරිවිතර වෙනස් වෙනවද? පිරිවිතර වෙනස් වෙනකොට ඒට සාපේක්ෂව මිලද වෙනස් වෙන්න පුළුවන්. හරි? උදාහරණ හැටියට මේ කොලේ ඝනකම මේකේ අඩුයි, මේකේ වැඩි. එතකොට චිත්‍ර පොතක මිල වැඩි වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ක්වොලිටි එක වැඩි, ගුණාත්මක භාවය වැඩි වුණාම එතකොට ගුණාත්මක භාවය වැඩි වුණාම මොකද වෙන්නේ? ගාණ වැඩි වෙන්න පුළුවන්. එතකොට ප්‍රමාණය. එතකොට පිටු ගාණ වැඩි නම් එතකොට පිටු සංඛ්‍යාව වැඩි වෙන මේ ගාණ වැඩි වෙන්න පුළුවන්. සාපේක්ෂව මිල වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට පිරිවිතර වෙනස් වෙනවා වගේම ඒ කියන්නේ අභ්‍යාස පොත්වල හරි අනෙකුත් භාණ්ඩවල මේ මූලික ලක්ෂණ පිරිවිතර වෙනස් වෙනවා වගේම පරිගණක ගත්තොත් අපි එක එක පුද්ගලයාට අනුව පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව භාවිත කළ යුතු පරිගණකයේ පිරිවිතරත් වෙනස් වෙනවා. හරි? එතකොට බලමු අපි පරිගණකය ගත්තොත්. හරි? ඒක සහ ඒකේ පර්යාන්ත උපාංගවල මූලික පිරිවිතර. ඒ කියන්නේ දැන් පරිගණකයක් තෝරගන්නකොටත් අපි හැමතිස්සෙම මොකද කරන්නේ? පිරිවිතර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දැන් මම වීඩියෝ එඩිටින්, ඒතර ග්‍රැෆික් පැත්තට අර මොන හරි ඒ වගේ අවශ්‍යතාවයකට ගන්නවා කියලා පරිගණකයක්. එතකොට මම සැලකිලිමත් වෙන්න ඕන මගේ RAM එක ගැන සහ VGA එක ගැන. එතකොට RAM එක සාමාන්‍යයෙන් 8GB විතර මට අවශ්‍ය වෙනවා. එතකොට දැන් 8GB ම අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය වැඩවලට පරිගණකයක් භාවිතා කරන කෙනෙක් නම්. එතකොට අපි හිතන්නකෝ මොනවාද අපි ගත්තොත් නිකන් ලියුමක් ටයිප් කරගන්න, Excel ෆයිල් එකක වැඩක් කරගන්න, නිකන් ප්‍රසන්ටේෂන් එකක් පොඩි එකක් හදාගන්න, සාමාන්‍ය විදිහට ඉන්ටර්නෙට් ගන්න විතරක් භාවිතා කරනවා නම් අපිට 8GB RAM එකක් තියෙන පරිගණකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හොඳ ප්‍රොසෙසර් එකක් අවශ්‍ය වෙන එකකුත් නැහැ. පොඩි වැඩ ටිකක් නම් තියෙන කරගන්න. ඒතකොට 4GB ඒ වගේ තිබ්බාම ඇති. අන්න ඒ විදිහට පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව අපි පරිගණකය තෝරාගත යුතුයි. හරි. එතකොට මේ විදිහට සැලකද්දී අපි ගත්තොත් මෙතන වැදගත් කියලා දාලා දිනවා පිරිවිතර මගින් භාණ්ඩයක ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවය තහවුරු කළ හැකිය. හරි? එතකොට ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ප්‍රමාණාත්මක භාවය කියලා මේකේ අදහස් කරන්නේ ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද සහ ඒකේ ගුණාත්මක බව. එතකොට අපි ගත්තොත් දැන් අපි අර කලින් උදාහරණෙම ගත්තොත් මේක ගත්තොත් මේකේ ගුණාත්මක භාවය මම අර කලින් කිව්වාගේ කොලේ ඝනකම වැඩි නම් ඒකේ එතකොට ගුණාත්මක භාවය වැඩි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ගුණාත්මක භාවයෙන් වැඩි වෙනවා මේ පිරිවිතර වෙනස් වෙන්න. හරි. එතකොට ඊළඟට අපි ගත්තොත් දැන් පරිගණකයෙන් අපි සලකලා බලන්න. එතකොට ඒකේ ගත්තොත් අපි මුලින්ම ඉගෙන ගමු සකසනය ගැන. හරි? සකසනය කියලා කියන්නේ ප්‍රොසෙසර් කියලා අපි කියනවා. එහෙම නැත්නම් සරල ව්‍යවහාරය කියන අපි CPU කියලා Central Processing Unit කියලා කියනවා. හරි? එතකොට සකසනය කියලා කියන්නේ ඇත්තටම මිනිසාට මොලේ වගේ පරිගණකයට තියෙන්නේ සකසනය. මිනිසා මොලෙන් කරන්නේ මොනවාද? බොහෝ තීරණ ගන්න ලබන්නේ සහ
නොයෙකුත් ක්‍රියා සඳහා මොළය වැදගත් වෙනවා. මිනිස් මොළය. එතකොට මිනිස් මොළයට තියෙනවා හැකියාව යම්කිසි වැඩක් වේගෙන් හැසිරවීමේ හැකියාව ඒ දේවල් කරන්න පුළුවන්. ඒක ලැබෙන අපි ලබා දෙන උපදෙසක් අනුව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මිනිසාට මොළය වගේම තමයි පරිගණකයට සකසන්නේ. හරි? මොකද්ද පරිගණකය? ඒතර පරිගණකයේ වැදගත්ම එකකයක් තමයි සකසන්නේ එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක විදිහට සලකන්නේ. එතකොට මෙතනදී එතකොට මධ්‍ය සැකසුම් ඒකකය කියලාත් අපි ඒකට කියනවා Central Processing Unit. එහෙම නැත්නම් CPU කියලා හඳුන්වනවා. එතකොට මෙතන අපි සැලකුවොත් එතකොට අපි දැන් මේකේ මොකද්ද වෙන්නේ ඇත්තටම සකසනයෙන් සිද්ධ වෙන්නේ අපි ලබා දෙන උපදෙස් සහ දත්ත උපදෙස් අනුව ක්‍රියාත්මක වෙලා දත්ත තොරතුරු බවට සකස් කරලා දෙනවා අපිට. හරි? එතකොට සකසනය කියන එකේ නමේම ඒ තේරුම තියෙනවා. දත්ත සකස් කරලා දෙන එක්කෙනා තමයි මෙන්න මේ CPU එහෙම නැත්නම් සකසනය මධ්‍ය සැකසුම් ඒකකයේ යන නම් වලින් හඳුන්වන්නේ. එතන මේක හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ අපේ මදර් බෝඩ් එකට. හරි? මව්පුවරුවට තමයි සම්බන්ධ වෙන්නේ. මේ මව්පුවරුවට සම්බන්ධ වෙන පැත්ත තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ සම්බන්ධ වුණාට පස්සේ අපිට පිටතින් දකින්න තියෙන විදිය. ඒ කියන්නේ පිටතින් කියන්නේ මදර් බෝඩ් එක ගලවලා බැලුවාම එකපාරට දකින්න ලැබෙන්නේ අපිට මෙන්න මේ ලෝගෝ එකත් එක්ක මේ විදිහට දකින්න පුළුවන්. මේක ඇතුල් පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත තමයි මව්පුවරුවට සවි වෙන පැත්ත. හරි අපි මව්පුවරුව ඉදිරියෙන් තියෙනවා. ඒකේ අපි බලමු කොහොමද තවදුරටත් මේක සම්බන්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ මධ්‍ය සැකසුම් ඒකකය මම මේක වැදගත්ම කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියලා. එතකොට අපි පරිගණකය මිලදී ගන්නකොට සකසනයේ වේගය නැත්නම් මේ ප්‍රොසෙසර් එකේ වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට ඔයාලට මේ උදාහරණයක් දීලා තියෙනවා සකසනයේ වේගය සම්බන්ධයෙන්. එතකොට අපි ගත්තොත් මේ වගේ බ්ලෙන්ඩර් දෙකක්. හරි? එතකොට එකක් තියෙනවා අඩු වේගයකින් ක්‍රියාත්මක වන බ්ලෙන්ඩර් එකක්. අනිත් එක තමයි ඉතා වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බ්ලෙන්ඩර් එකක්. එතකොට අපි සැලකුවොත් මේ දෙකම ගත්තාම දැන් මේකේ ඒකක කාලයකදී ඒ කියන්නේ අපි හිතමු පැයක් කියලා හිතන්නකෝ. ඒකක කාලයක් කියන්නේ ඕනම ඒකක කාලයක්. ඒ කියන්නේ ඒකක කාලයක්. ඒක තප්පරයක් වෙන්න පුළුවන්, මිලි තප්පරයක් වෙන්න පුළුවන්. ඊට එහෙම නැත්නම් විනාඩියක්, පැයක් එහෙම වෙන්න පුළුවන්. හරි? අපි පැයක් කියලා සලකමු. පැයකදී අඩු වේගකින් ක්‍රියාත්මක කරනවා නම් මේකේ ගොඩාක් ලොකු පළතුරු ප්‍රමාණයක් බීම බවට පත් කරන්න බෑ. වේගය අඩු නිසා. කියන්නේ කාර්යක්ෂමතාවය යාගේ අඩුයි. හැබැයි මේකේ කොහොමද? වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ වැඩිපුර පළතුරුත් අපිට මේ බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. ඊට අමතරව මොකද වෙන්නේ? වැඩි වේගයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට වැඩිපුර බීම හදා ගන්න පුළුවන් වෙනවා. හරි? එතකොට මේ බය මෙතනදී කියනවා ඒකක කාලයක් තුළදී මේ යන්ත්‍ර මගින් ඉටු කරගත හැකි කාර්ය ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා. එතන මේ අඩු වේගකින් ක්‍රියාත්මක කරන එකේදී කරගන්න පුළුවන් කාර්ය ප්‍රමාණය අඩුයි. වැඩි වේගකින් ක්‍රියාත්මක වෙන බ්ලෙන්ඩරේදී කරගන්න පුළුවන් කාර්ය ප්‍රමාණය වැඩි. එතකොට අපි ගත්තොත් ඒකක කාලයක් තුළදී මෙතනදී කියනවා බ්ලෙන්ඩර් දෙක වෙන වෙනම ක්‍රියාත්මක කර සෑදියාගේ වීදුරු ප්‍රමාණය සංසන්දනය කරලා බලනකොට අර මම කලින් කිව්වා වගේම වැඩි වේගයකින් ක්‍රියාත්මක කරන බ්ලෙන්ඩරේ පළතුරු සාපේක්ෂව වැඩි. ඒ හින්දා ක්‍රියාත්මක කරන වේගය වැඩි වෙනකොට මොකද වෙන්නේ? කාර්ය සාධනයද වැඩි වෙනවා. يعني කාර්යක්ෂමතාවය වැඩි අර වැඩි වේගයෙන් ක්‍රියාත්මක කරන බ්ලෙන්ඩරේ. එතකොට පරිගණකයකත් එහෙම තමයි. හරි? පරිගණකයක්ත් ඉතින් මොකද්ද මේකත් මැෂින් එකක්නේ. යන්ත්‍රයක්නේ. එතකොට පරිගණකයකත් කාර්ය සාධන හේතු කාර්යක්ෂමතාවය සකසනයේ වේගය මත තමයි රඳා පවතින්නේ. හරි? සකසනයේ වේගය.
එතකොට අපි දන්න ප්‍රොසෙසර් එක. අපේ ප්‍රොසෙසර් එකේ වේගය මත තමයි පරිගණකය කොච්චර දුරට කාර්යක්ෂමව කොච්චර ඉක්මනට වැඩ කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හරි? එතකොට සකසනයේ වේගය වැඩි නම් මොකද වෙන්නේ? අර බ්ලෙන්ඩරේ වේගය වැඩි වුණාම වගේ තමයි සකසනයේ වේගය වැඩි නම් ඒකක කාලයකදී සැකසිය හැකි දත්ත ප්‍රමාණය. අංකෝ අපි ඇතුළත් කරන දත්ත ඉන්පුට් ඩිවයිස් එහෙම නැත්නම් අපි කියනවා ඒවට ආදාන උපාංග. ආදාන උපාංග හරහා පරිගණකයට සපයන දත්ත සකස් කිරීමකට ලක් කරන එක තමයි කරන්නේ පරිගණකය විසින්. අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙලා. එතකොට ඒ වගේ ඒකක කාලයකදී සැකසිය හැකි දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. මොකක වේගය වැඩි වුණාද? සකසනයේ වේගය වැඩි නම්. හරි? එතකොට අපි ගත්තොත් එතකොට අපි කියනවා පරිගණකයේ කාර්ය සාධනය නැත්නම් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා. එතකොට අපිට කියන්න පුළුවන් එවිට මෘදුකාංග වැඩි වශයෙන් ධාවනය කරන්න පුළුවන්. හරි අපි දන්නා නොයෙකුත් මෘදුකාංග දැන් Word Excel Paint වෙන්න පුළුවන් නොයෙකුත්. දැන් මම මේ ඕපන් කරලා තියෙන එකත් මොකද්ද මේ PDF එක මෘදුකාංගය. ඒතර වැඩි වශයෙන් අපිට වැඩි වේගයකින් මෘදුකාංග ධාවනය කරන්න පුළුවන්. ෆයිල් ඒ කියන්නේ මේ දේවල් ඉක්මනට ඕපන් කරගන්න පුළුවන්. සකසනයේ වේගය වැඩි වුණාම. එතකොට සකසන ඒකින්ද සකසනයක් තෝරා ගන්නකොට වැඩි වේගයක් සහිත සකසනයක් තෝරා ගැනීම උචිතයි කියලා කියනවා. ඊළඟට කොහොමද අපි සකසනයේ වේගය මනින්නේ? එතකොට හැම එකකම වේගය මනින විදිහක් තියෙනවානේ. එතකොට මෙතනදී අපි සැලකිලිමත් වෙන්නේ තප්පරයට ක්‍රියාත්මක කරන උපදෙස් සංඛ්‍යාව. මගින් තමයි අපි සකසනයේ වේගය මනින්නේ. හරි? එතකොට අපි මෙන්න මෙතන කියලා තියෙනවා එය තප්පරයට ක්‍රියාත්මක කරන උපදෙස් සංඛ්‍යාව. තප්පරයකදී අපි ලබා දෙන උපදෙස් 10ක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒ සකසනයකට ඊළඟට තව සකසනයක් තියෙනවා නම් උපදෙස් 20ක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් උපදෙස් 20ක් ක්‍රියාත්මක කරන්න පුළුවන් එක තමයි වැදගත් නේ. ඒ කියන්නේ අර බ්ලෙන්ඩර් ඒ වගේම තමයි. බීම 10ක් හදන්න පුළුවන් බ්ලෙන්ඩර් තියෙනවා. ඒකක කාලයකට ඒ පැයක් ඇතුළත බීම 10ක් හදන්න පුළුවන් බ්ලෙන්ඩරේ. තව බ්ලෙන්ඩරයක් තියෙනවා 20ක් හදන්න පුළුවන් පැයක් ඇතුළත. ඒතර අපි 20ක් හදන්න පුළුවන් බ්ලෙන්ඩරේ දෙන තෝරගන්න. ඒ වගේ තමයි සකස් කරන්න ඒ කියන්නේ ක්‍රියාත්මක කරන උපදෙස් ගන්න. ඒතර තප්පරයකදී උපදෙස් ක්‍රියාත්මක වෙන උපදෙස් සංඛ්‍යාව අනුව අපිට සකසනයේ වේගය මනින්න පුළුවන්. එතකොට වේගය මනින්නේ අපි තප්පරයට ක්‍රියාත්මක කරන උපදෙස් සංඛ්‍යාව මගින්. එතකොට මෙතන අපි කියනවා සකසනයේ වේගය මනින අපි මෙගාහර්ට්ස් හරි එහෙම නැත්නම් ගිගාහර්ට්ස් වගේ එකක මගින් අපි ප්‍රකාශ කරනවා. හරි? එතකොට මෙතන ගන්න පුළුවන් අපිට මෙගාහර්ට්ස් 1000ක් කියලා කියන්නේ අපි කියනවා 1 ගිගාහර්ට්ස් 1යි. මේකට ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ තමයි. හරි? එතකොට ග්‍රෑම් 1000ක් කිලෝ එකක් කිලෝග්‍රෑම් එකයිනේ. අන්න ඒ වගේ තමයි මෙගාහර්ට්ස් 1000ක් කියන්නේ ගිගාහර්ට්ස් එකක් හැටියට අපිට සලකන්න පුළුවන්. හරි? එතකොට ඒ ඇවිල්ලා අපි කතා කරේ සකසනයේ වේගය ගැන. ඒක පිළිවිතරක්. හරි? එක පොදු ලක්ෂණයක් සකසනයට. ඒතර අපි ඒ පිළිදී ගන්නකොට සකසනයේ වේගය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ අපිට කාර්යක්ෂම වැඩක් කරගන්න ඕන නම් අපි ගිගාහර්ට්ස් වැඩි ප්‍රමාණයක තියෙන එක භාවිතා කරන්න ඕනේ. හරි. ඊළඟට අපි සකසන නිෂ්පාදන සමාගම් ගැන බලනවා. හරි? එතකොට ඒවත් අපි සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා නම් මේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා අපි මේක තෝරගන්න. එතකොට නිෂ්පාදන සමාගම මොකක්ද කියන එක අපි පරිගණකයක් මෙලදී ගන්නකොට සැලකිලිමත් වෙනවා. එතකොට දැනට තියෙන ආයතන තමයි මේ. නිෂ්පාදන සකසනය හදන අයනේ. නිෂ්පාදන සමාගම් කියන්නේ මේ සකසන මේ ඇතුළත චිප් ඒ කොටස් ලෝහමය කොටස් ඒවා දාලා ඔක්කොම මේ සකසනය අපිට හදලා දෙන එක්කෙනාට තමයි මේ නිෂ්පාදන සමාගම් කියලා කියන්නේ. ඒතර Apple ආයතනය තියෙනවා. තව ඊට අමතරව ප්‍රසිද්ධ ආයතනය තමයි Intel ආයතනය. ඊට පස්සේ AMD processor. AMD processors කියලා කියන්නේ AMD කියන ආයතනය තමයි මේ
සකසන නිෂ්පාදනය කරන්න. ඊළඟට ප්‍රොසෙසර් එකක් එහෙම නැත්නම් අපි පරිගණක ඇමිලිදී ගන්නකොට සකසනේ වර්ගය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? එතකොට දැන් මෙතන අපි ගත්තොත් සාමාන්‍යයෙන් මධ්‍ය සැකසුම් ප්‍රමාණය ඒකකයේ අනුව මධ්‍ය සැකසුම් ප්‍රමාණය අනුව තමයි අපි වර්ගය තීරණය කරන්නේ. ඒ කියන්නේ මුල්ම කාලේ තිබුණේ CPU ප්‍රමාණය 1යි. අපි ඒකට කියනවා සිංගල් කෝ කියලා. ඒ කියන්නේ CPU ඒ කියන්නේ සකසනේ ඇතුලේ තියෙන්නේ එක CPU එකයි. ඒතර අපි ඒ සකසනේට කෙලින්ම වචනයක් කිව්ව මොකද්ද? CPU කියලා ඉස්සර. අපි දැනට කට වචනෙට මේ සකසනේට අපි කියනවා CPU කියලා. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි දැන් තියෙන ප්‍රොසෙසර්ස් එහෙම නැත්නම් දැන් තියෙන සකසනයන් වල ඇතුලේ තියෙන CPU ගණන වැඩි වෙලා තියෙනවා. හරි? එතකොට අපි ගත්තොත් ඉස්සරම තිබ්බේ මේ සිංගල් කෝ කියන එක. හරි? ඒ ප්‍රොසෙසර් එක. එතකොට ප්‍රොසෙසර් එක ඇතුලේ එක CPU එකයි තියෙන්නේ. ඊළඟ ඩුවල් කෝ. ඩුවල් කෝ කියලා කියන්නේ CPU ප්‍රමාණය දෙකක් විදිහට ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකම ප්‍රොසෙසර් එක ඇතුලේ ඒ කියන්නේ අපි මේ ගත්තානේ මෙතන මේ CPU එක මෙන්න මේක තියෙනවානේ. එතන මේක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? ඔව්. ඒක ඇතුලේ CPU දෙකක් තියෙනවා. එතකොට දැන් i7 ඔව්. හරි. ඒව ගැන අපි ඉස්සරහට බලමු. i7 i9 එහෙම තියෙනවා. හරි? එතකොට තව එකක් තමයි මේ quad core කියන එක. ඒකේ කොහොමද තියෙන්නේ? CPU 4ක් තියෙනවා එකම සකසනයේ ඇතුලේ. හරි? එතකොට බලන්න මේකෙන් ඒක කාලයකදී වැඩිම උපදෙස් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන්නේ කවුද? CPU ප්‍රමාණය වැඩිම අය. දැන් හිතන්න මම උපදෙසක් දෙනවා උපදෙස් 4ක් විතර දෙනවා එකපාර පරිගණකයට. ඒතකොට ප්‍රොසෙසර් එක මොකද කරන්නේ? මගේ උපදෙස් 4 අනුව ක්‍රියාත්මක වෙනවා. හිතන්න මගේ පරිගණකයේ තියෙන එකයි කියලා සිංගල් කෝ කියලා. හරිද? එතකොට මොකද වෙන්නේ? උපදෙස් එකකින් එක ක්‍රියාත්මක කරද්දී එක උපදෙසක් ක්‍රියාත්මක කරන්න අපි නිකන් හිතමු විනාඩියක් යනවා කියලා. එතකොට උපදෙස් 4ම ක්‍රියාත්මක වෙන්න යාට යනවා විනාඩි 4ක් යනවා. එකක් ඉවර කරන එක විනාඩියකදී ඊළඟ විනාඩියේදී ඊළඟ උපදෙස් ඊළඟ විනාඩියේදී ඒ විදිහට 4ක්ම යනවා. හැබැයි අපි දුන්නොත් මේක කෝඩ් කෝ එකක් තියෙන ප්‍රොසෙසර් එකක් තියෙන පරිගණකයකට මේ උපදෙස් 4ම එතකොට මොකද වෙන්නේ? එයා එකම විනාඩියේදී උපදෙස් 4ම ක්‍රියාත්මක වෙනවා. හරි? එතකොට උපදෙස් 4ම එකපාර ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට කාර්යක්ෂමතාවය වැඩිම කවුද? කෝඩ් කෝ කියන සකසන වර්ගය. හරි? එතකොට එකම වෙලාවෙදී උපදෙස් 4ක් ක්‍රියාත්මක කරනවා. සමහරට ඊටත් වැඩි වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට කිව්වේ ඔයාලට තේරුම් ගන්න පහසුවට. එතකොට එක මිනිත්තුවකදී සිංගල් කෝ එක එකපාරක් නම් එක උපදෙසක් නම් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 4ක් තියෙන එකකදී එක විනාඩියකදී මොකද වෙන්නේ? උපදෙස් 4ක්ම ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අපි ලබා දෙන උපදෙස් 4ම පළවෙනි මිනිත්තුවේදීම කරලා ඉවර කරනවා. එතකොට එයා කාර්යක්ෂමතාවය අතින් වැඩි කෝඩ් කෝ කියන එක. ඊළඟට ඒ සකසනයේ වර්ග අපි වෙනස් ඒ කියන්නේ එතකොට දැන් මෙතන කියනවා සකසනයේ මධ්‍යම සකසුම ඒකක ප්‍රමාණය වැඩි වෙන විට. එතකොට ඒකේ කාර්ය සාධනය වැඩි වෙනවා. හරි? ඊළඟට මෙන්න මෙතන උදාහරණ විදිහට තියෙනවා අරන් ඉන්ටෙල් සමාගම නිෂ්පාදනය කරන සකසන. හරි? ඉන්ටෙල් කියන සමාගම නිෂ්පාදනය කරන සකසන ගැන. ඒතර මුල්ම කාලේ තමයි මේ සිංගල් කෝ අපි භාවිතා කරේ. දැනටත් භාවිතා වෙනවා ලංකාවේ මේ පරිගණක. ඒ කියන්නේ මේ ප්‍රොසෙසර්ස් තියෙන පරිගණක Pentium 1 2 3 4 කියලා කොහොම ඇවිල්ලා තියෙනවා. හරි? ඒතර මේ ඔක්කොගෙම මොනවද තියෙන්නේ? මධ්‍ය සැකසුම් ඒකක ප්‍රමාණය සිංගල් කෝනේ. සිංගල් කෝන එකයි තියෙන්නේ. හරි? CPU තියෙන මේ ප්‍රොසෙසර් එක ඇතුලේ එක CPU එකයි තියෙන්නේ. හරි? එතකොට ඩුවල් කෝ ගත්තොත් ඊළඟට ආව ඩුවල් කෝ කෝ 2 ඩු කියන ඒවා. හරි? එතකොට මේවා මොනවද වෙලා තියෙන්නේ? ඒකේ තියෙනවා දෙකක් තියෙනවා පරිගණක මේ CPU දෙකක් තියෙනවා. මධ්‍ය සැකසුම් එකක දෙකක්.
කෝඩ් කෝවලදී ඇවිල්ලා තියෙනවා කෝයි 5979 දැනට තියෙන්නේ මෙයාලගේ 9. ඒක දැන් ලේට් කියන්නේ නවතම එක. ඒතර අපි කියන එකට කෝඩ් කෝ කියන එකට ඒකේ තියෙනවා processors. ඒ කියන්නේ processor එක ඇතුලේ CPU තියෙනවා 4ක්. හරි? එතකොට දැන් මේවත් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ i3 වලට වැඩිය i5 එක හොඳයි. ඊට වැඩිය i7 හොඳයි. ඊට වැඩිය i9 හොඳයි. එතකොට ඒකට බලපාන්නේ ඒ කියන්නේ ප්‍රමාණය කොහොමත් එකයි. ඒ කියන්නේ ඒ processor එක ඇතුළේ තියෙන CPU ප්‍රමාණය කොහොමත් එකයි. හැබැයි භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. භාවිතා කරලා තියෙන තාක්ෂණය. එයාලා මේව නිෂ්පාදනය කරන්න භාවිතා කරලා තියෙන තාක්ෂණය අනුව ඒ දේවල් ඒ කියන්නේ මේ quality එකේ නැත්නම් ගුණාත්මක භාවය වැඩි කරලා තියෙනවා. හරි? එතකොට උපදෙස් සංඛ්‍යාව ඒ කියන්නේ තප්පරයකදී ක්‍රියාත්මක කරන උපදෙස් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්න පුළුවන්. හරි? හැබැයි processors තියෙන කීයද? 4යි processor එක ඇතුලේ CPU තියෙන 4යි මේ ඔක්කොගෙම. හරි? නොයෙකුත් ක්‍රම උපක්‍රම භාවිතා කරලා එයාලා ඒව නිෂ්පාදනය කරද්දී තව ගුණාත්මක භාවය මේවා වැඩි කරලා දීලා තියෙනවා. හරි ඊළඟට ඔයාලට කරන්න තියෙනවා මෙන්න මේ වැඩ පොතේ සඳහන් ක්‍රියාකාරකම්. අපි ඒක බලමු කරන හැටි. මේක දැන් මේක තියනවා කියලා අපේ පරිගණකේ කොහොමද පිරිවිතර බලන්නේ කියලා. හරි? එතකොට බලන්න පුළුවන් අපිට මේකේ this PC icon එක මත mouse point එක තියලා ඒක උඩ right click කරන්න කියන. කියන්නේ දකුණු පැත්තේ බටන් එක ඔබන්න කියනවා. mouse එකේ දකුණු පැත්තේ බටන් එක. හරි? එතකොට ඊට පස්සේ ඒකේ ලැබෙන මෙනුවෙන් තෝරන්න කියනවා properties කියන එක. හරි? එතකොට සකසනේ අපිට පිරිවිතර බලා ගන්න පුළුවන්. හරි අපි එහෙම බලමු. හරි මට ඩෙස්ක්ටොප් එක ෂෙයා කරන්න විදියක් නැහැ. මම right click කරලම පෙන්නන්නම් ඔයාලට. ඒ කියන්නේ මම දැන් කරන්න යන්නේ this PC icon එක තියෙනවානේ මගේ. this PC icon එක මත right click කරනවා. හරි මම මෙහෙම කරන්නම්කෝ. දැන් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා this PC කියන icon එක. හරි? එහෙම නැත්නම් මම යන්නම් මෙන්න මෙතන. හරි මේ ස්ක්‍රීන් එක ගත්තොත් මෙතනක් තියෙනවා ඔයාලට this PC කියන එක. හරි? මේක උඩ මම right click කරනවා. ඒ කියන්නේ මගේ mouse එකේ දකුණු බටන් එක click කරනවා. හරි? ඒක click කරලා මම යනවා properties වලට. හරි? properties වලට ගියාට පස්සේ හරි එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම දැනට භාවිතා කරන පරිගණකයේ පිරිවිතර ගැන. හරි? එතකොට processor එක නිෂ්පාදනය කරන ලද ආයතනය තියෙනවා. ආයතනය මොකද්ද? මගේ processor එක හදලා තියෙන්නේ මම දැනට භාවිතා කරන පරිගණකයේ ඔයාලට පේන්නේ නැහනේ. ඉස්සෙල්ලා අපි මෙන්න මේක බලමු. දැන් මෙහෙම මෙයා right click කරලා ගියාට පස්සේ මෙයාගේ පරිගණකයේ මොනවද තියෙන විස්තර. හරි? එතකොට මෙතන තියෙන නිෂ්පාදන සමාගම නේ? පරිගණකය නිෂ්පාදනය කරලා තියෙන්නේ මොන සමාගමද කියලා. ඊට අමතරව සකසනයේ වර්ගය. හරි? එතකොට මෙයාගේ නිෂ්පාදන සමාගම මම මේක ලොකු කරන්න. Intel තමයි නිෂ්පාදන සමාගම වෙන්නේ. ඊට සකසනයේ වර්ගය ඇවිල්ලා මොකද්ද? Core i5 කියන එක. ඒ කියන්නේ Intel ලගේ Core i5 කියන එක තමයි මේකේ භාවිතා වෙන්නේ. ඊට සකසනයේ වේගය අන්න GHz වලින් මැනලා තිනවා. තප්පරයට කරන්න පුළුවන් උපදෙස් සංඛ්‍යාව දාලා තියෙනවා. හරි එතකොට මෙතන තියෙනවා 2.2 GHz කියලා. GHz 2.2ක සකසනය. සාමාන්‍ය හොඳ සකසනයක් විදිහට සලකන්න පුළුවන්. එතකොට ඊට අමතරව තව මොනවද විස්තර තියෙන්නේ?
ප්‍රධාන මතකය. හරි? ප්‍රධාන මතකය තියෙනවා GB 4ක්. ප්‍රධාන මතකය කියන්නේ මොකද්ද මේ? මේ RAM එක. Random access memory කියලා අපි කියනවා. ප්‍රධාන මතකය GB 4ක් හැටියට ගන්න පුළුවන්. හරි ඒ ඇවිල්ලා මේ පරිගණකයනේ. දේවල් ගෙවල් වල පරිගණක තියෙන අය මේ විදිහට බලන්න පුළුවන්. හරි? ඒතර බලලා පුළුවන් නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි. එහෙම නැත්නම් ෆොටෝ එකක් හරි ගහලා ගෲප් එකට දාන්න. එතකොට ගෙදර පරිගණකයක් නැති කෙනෙක්ට අපිට බලන්න පුළුවන්. නෑ මේක නෙවෙයි. ඔව් මෙන්න මේ ක්‍රියාකාරකම් කරද්දී මේක අවශ්‍ය වෙන්නේ අපිට. පරිගණක කීපයක් අවශ්‍යයි. දැන් අපි කම්පියුටර් එකක ලැබ් එකේ කම්පියුටර්ස් නම් ඔක්කොම එකම විදිහේ වෙන තියෙන්නේ. නිෂ්පාදන සමාගමත් එකයි, සකසන වර්ගයත් එකයි, වේගයත් එකයි. දැන් ගෙවල් වල ඒව ගත්තාම ඒවා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හරි? එතකොට ඔයාලා එක්ක ඒක මේ මෙතනට ගිහින් ෆොටෝ එකක් ගහලා හරි එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් අරන් හරි ගෲප් එකට දාන්න. හරි? එතකොට අපිට මෙන්න මේ වගුව නිර්මාණය කරගන්න